ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි මේ වෙලාවේ අපට බෝධින් වහන්සේ ළඟ ඉඳගෙන කල්පනා කරන්නට වටිනා දෙයක් මම මේ බෝධින් වහන්සේගේ ආරම්භයේ බෝධි පූජාවේ ආරම්භයේම කියන්න හදන්නේ මේ බෝධින් වහන්සේගේ මුල් නම ඇසතු අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ ආරාධනාවෙන් තුසිත දිවි ලෝකේ වැඩ ඉන්නේදී දෙවියන්ගේ ආරාධනාවෙන් තමයි මනුස්ස ලෝකේ ඉන්දියාවේ කපිලවස්තු නගරේ මහාමායා බිසවුන් වහන්සේගේ කුස පිළිසිඳ ගත්තේ. ආංගිදා අපේ භාග්‍යවතුන් වහන්සේ මව කුස පිළිසිඳ ගන්න දවසේ තමයි දඹදිව නීරංජනා නදිය අභියස බෝධින් වහන්සේට උමනා පරිසරයේ හැදුනේ. ලුම්බිනි සල්වනේදී අපේ භාග්‍යවතුන් වහන්සේ උපන්න දවසේ බෝධින් වහන්සේගේ අංකුරේ ඇද්දා උඩට බෝධින් වහන්සේ පැලවුණේ එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිද්ධ වෙච්ච දවසේ තමයි බෝධින් වහන්සේ පැලවුණේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ වයස 29 වෙද්දී ජීවිතය ගැන හොඳටම කලකිරිලා. මේ සත්වයා මැරෙනවා ඉපදිනවා මැරෙනවා ඉපදිනවා මේකේ අවසානයක් නැහැ. මේ අවසානයක් දැකගන්නේ කොහොමද කියන අදහසින් මේ ජරා මරණ වලට ගොදුරු වෙලා රෝග පීඩා වලට ගොදුරු වෙලා අසරණව ඉන්න සත්‍යාව මේකෙ මුදවන්නේ කොහොමද කියන අදහසින් එක්තරා රාත්‍රියක කපිලවස්තු නුවර නැගෙනහිර දොරටුවෙන් පිටත් වෙලා ගියා. ඒ වයස 29 දී. ඊට පස්සේ උන්වහන්සේ වයස 35 වෙනතුරු සෑහෙන්න දුක් විඳා. හරි මගක් සොයාගන්ට පිළිවෙලක් නැතුව. නිවන් හොයන නිවන මේකයි කියලා කියන්න නම් පිරිස හිටියා. ආලාරකාරාම කිව්වා ශ්‍රමණ ගෞතමය ඔබ සොයන නිවන මේකයි කියලා. මහා නුවණින් යුතු අප මහ බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා ඒ නිවන නොවේ කියලා. ඊළඟට හම්බ වුණා උද්දකරාම පුත්‍ර. උද්දකරාම පුත්‍ර කිව්වා ඔබ හොයන නිවන මෙයයි කියලා. අද කොච්චරනම් මිනිහා අද සංඝයාත් කියනවා මිනිසුත් කියනවා මෙයයි ඔබ හොයන මගපල මෙයයි ඔබ හොයන නිවන කිය අද කොච්චර තියනවද? ඒ වගේ ඒ කාලෙත් තිබුණා. ඔබ හොයන නිවන මෙයයි කියලා උද්දකරාම පුත්‍රත් කිව්වා. එතකොට මහ බෝසතාණන් වහන්සේ කල්පනා කළා නෑ මේක වෙන්න බෑ. ඊට පස්සේ උන්වහන්සේ තීරණය කළා තනියම මම මේක සොයා ගන්න ඕනේ. මම මේ සංසාර දුකින් අත් මිදෙන පිළිවෙල සොයා ගන්න ඕනේ කියලා. නීරංජනා නදිය අසබඩ උරුවේල ගම්මානි හරියට දුක් විඳා. ඒ කාලේ විශ්වාසය තිබුණේ තෘෂ්ණාව නැති වෙන්න නම් දුකම විඳින්න ඕනේ කියලා. දුක විඳින්න එපා වෙලා අතාරිනවා කියලා. ඒ මතේ මත තමයි අත්තකිලමතාන යෝගී තමාගේ ශරීරයට දුක් දෙන තපස් ක්‍රම බිහි වුණේ. ඉතින් මේ බෝධිසත්වයෝ ඒ තපස් ක්‍රම කරලා අද අපිට ඒව හිතා ගන්නට බෑ. පින්වත්නි අපිට ඒව හිතා ගන්නට බෑ. කාත් කවුරුත් නැති
කාගෙන්වත් උදව්වක් නැති කෙනෙක් තනියම මේ විමුක්තියක් හොයන්ට දරපු වෙහෙස ශරීරයේ ඇට සැකිල්ලක් වුණා. පස්සේ උන්වහන්සේටම අවබෝධ වුණා මේම දුක් විඳලා ලෝකේ යමෙක් විමුක්තිය පිණිස යම් දුකක් විඳ යුතුද මං ඒ සියලුම දුක් විඳා. මීට වඩා ලෝකෙ කෙනෙකුට විඳින්න දුකක් නැහැ. ඒ නිසා වෙනත් මගක් තියෙන්න ඕනේ. ඔන්න හැරුණා නිපැත්තට. වෙනත් මගක් තියෙන්න ඕනේ. එතකොට උන්වහන්සේට තමන්ගේම නුවණින් අවබෝධ වුණා ආර්ය අෂ්ටාංගික මාර්ගය. අංග 8කින් යුක්ත ආර්ය මාර්ගය. ඉතින් මේ ආර්ය මාර්ගයේ උන්වහන්සේ පුරුදු කරලා එක්තරා වෙසක් පුන් පොහොය දවසක නිරංජරා නදිය තරණය කරලා කියන්නේ පීනගෙන යන්න තරම් නෙමෙයි පයින් යන්න පුළුවනි. වෙසක් කාලෙට දැන් නම් නිරංජරා නදියේ වතුර නෑ. නිරංජරා නදියට උඩින් වේලක් බැඳලා ජලාශයකට. ඒ නිසා දැන් වතුර නෑ. වතුර ගලන කාලේ ඉස්සර අපි ওই නිරංජරා නදිය හරහා යනවා. වතුර නිකන් වීදුරුව වගේ. හරි පැහැදිලි. නිරංජරා කියන එකේ තේරුම පැහැදිලි ජලය. ආන්ගේ පැහැදිලි ජලය ගලාගෙන ගියපු නිරංජරා නදියෙන් ඈතර වෙලා උන්වහන්සේ දැක්ක හොඳට හේවන තියෙන වෘක්ෂයක්. ඒ තමන්ගේම බෝධිය බව ඒ වෙලාවේ උන්වහන්සේ දැනගෙන හිටියේ. උන්වහන්සේට නියමිත තැන. දැන් බලන්න ඉපදුනේ කොහෙද? කපිලවස්තුපුරේ. විමුක්තිය හොයාගෙන අනෝමාර්ගයෙන් ඈතර වෙලා වැඩියා. අන්තිමට තමන් ගානට බෝධිය ළඟට ආවනේ. අපටත් එහෙම තමයි. අපටත් යම් කිසි තැනක් තියෙනවා අපේ විමුක්තිය ලැබෙන. ඉතින් උන්වහන්සේ බෝසෙවණේ වාඩි වෙලා උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කළා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරලා ඒ වෙද්දි ලෝකේ දෙවි මිනිස් ලෝකේ කවුරුවත් කියා නොදුන්නු සම්බුඥාණයෙන් තමන්ගේම නුවණින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කරලා පිළිවෙලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵල ලැබලා චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණව අවබෝධ කරගෙන මේ මහා භද්‍ර කල්පේ සතරවෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සම්බෝධියට පත් වෙන්න ඒ වාඩි වුණේ ඇසතු කියලා ඒ කාලේ සම්මත වෘක්ෂය. නමුත් ඒ වෘක්ෂය තමයි තමන්ගේ වෘක්ෂය. ඒ වෘක්ෂයේ ගෞතම බෝධිය. ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිය. ඊට බෝධිය කියන එකේ තේරුම අවබෝධය. බෝධිය කියන වචනේ තේරුම අවබෝධය. කුමක් අවබෝධිද? චතුරාර්ය සත්‍ය අවබෝධය. බෝධි කියන වචනේ තේරුම චතුරාර්ය සත්‍ය අවබෝධය. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ යම් රුකක් සෙවණේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ සාක්ෂාත් කළාද? එදා සිට අර වෘක්ෂයට නම වැටුණා බෝධිය කියලා. ඒතර බෝධින් වහන්සේ කියලා එදා ඉඳලා අපි කියන්නේ. ඉතින් පින්වත්නි, මේ බෝධින් වහන්සේ
දෙවියන් බඹුන් වන්දනමාන කළේ ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ හැටියට සලකලා. ඒ බෝධින් වහන්සේ කොච්චර ගරුසරු දක්වලා වන්දනමාන කළාද කියන්නේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවේ අනුලාභිසෝ ප්‍රධාන 500ක් බිසෝන් වහන්සේලාට පැවිදි වෙන්න ඕනේ වුණානේ. භික්ෂුණී සංඝයාට ඇතුළු වෙන්න. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියා හිටියා දෙවන පෑතිස් රජතුමාට, රජතුමනි අපට කාන්තාවන් පැවිදි කරන්න කැප නැහැ. ඒක කාන්තාවක් විසින් තමයි කරන්නේ. ඒකට මගේ සොයුරියක් පැවිදි වෙලා භික්ෂුණියක් වෙලා ඉන්නවා. ඈට වඩින්න කියලා අපි පණිවිඩ යවමු කියලා. ඉතින් පිටත් කළා පණිවිඩ. ඒ පණිවිඩයේ අතරේ එකක් තමයි බෝධින් වහන්සේගේ බෝධි ශාඛාව ලංකාවට වැඩමවන්න කියලා. ලංකාව පිහිටලා තියෙන පින්වත්නි ඉන්දියාවට පහළින්නේ දිශා වශයෙන් ගත්තොත් දකුණු දිශාවේ. ඉන්දියාවේ දකුණු දිශාවේ තමයි ලංකාව තියෙන්නේ. උතුරත් නෙවෙයි, උතුරට තියෙන හිමාලය. දකුණට තියෙන්නේ ලංකාව. නැගෙනහිරට තමයි ඔය තායිලන්ත වගේ රටවල් තියෙන්නේ. බටහිරට තමයි අරාබි රටවල් තියෙන්නේ. එතකොට ඒ දකුණු පැත්තේ බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව තමයි ලංකාවට නියම වෙලා තිබුණේ. එතකොට ලංකාවට බෝධින් වහන්සේ නමක් වඩම්මවන්ට කියන පණිවිඩය ගියේ සාමාන්‍ය රජෙකුට නෙමෙයි. අධිරාජයෙකුට. අධිරාජයා කියලා කියන්නේ මහා බල සම්පන්න කෙනෙකුට. කොහොමද බල සම්පන්නකම? ධර්මාශෝක අධිරාජය ඔටුන පලන්දනකොට යදුනක් ආකාශෙත් යදුනක් පොළොවෙත් බලයේ පිහිටියා. තමන්ගේ රාජ්‍ය බලයේ ආනුභාවයේ යොදුනක් පොළොවේ ඇතුළට පිහිටියා. යොදුනක් පොළොවෙන් උඩට පිහිටියා. එහෙම රජා පණිවිඩය ආපු ගමන් හා යමන් කියලා ලෑස්ති වුණේ නැහැ. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේට ගිහින් වන්දනා කළා කිව්වා ස්වාමීන් වහන්සේ ස්වාමීනි ලංකාවෙන් අපගේ පුත්‍රයන් වහන්සේ ලංකාද්වීපයෙන් පණිවිඩයක් යවලා දූතයෝ ඇවිල්ලා ඉන්නවා. බෝධින් වහන්සේගේ ශාඛාවක් වඩම්මවන්ට කියලා බෝධින් වහන්සේ ආයුධයකින් ස්පර්ශ කරන්නට අපට නම් බෑ කිව්වා. කවුද මේ කියන්නේ? පොළවේ යටට යොදුනක් බලයේ පිහිටි පොළවෙන් උඩට යොදුනක් බලයේ පිහිටි අධිරාජයා. මේ කාලේ එහෙම අය ඉන්නවද? හා කපාගෙන පල්ලෙන් ඔය තියෙන කියයි. ඔන්න වෙනස. ඊට පස්සේ අපට නම් බෑ කිව්වා. එතකොට කිව්වා මේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ වදාලා මහරජුරුවනි අපේ භාග්‍යතුන් වහන්සේ අනාගත වැකියක් කියා තියෙනවා. ලංකාද්වීපේ බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව පිහිටනවා කියලා. ඒ නිසා ඒක ඉෂ්ට වෙන්න ඕනේ. ඒ නිසා මෙහෙම කරන්නට දකුණු ශාඛාව පිහිටි තැනට අපි යමු කිව්වා. දැන් ඔන්න මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ රහත් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ධර්මාශෝක මහාධිරාජයා පිරිසත් එක්ක ඇවිදින් බෝධින් වහන්සේ වන්දනා කළා. දැන් වන්දනා කරන්නේ කොහොමද? මේ බෝධියේ බලෙන් හිරුගේ අපල දුරු වේවා. සාන්දිරුක අප දුරු වේවා කිය මිසදිට කවිද? නෑ. ඒ දැන් කාලේ භාග්‍යවතුන් වහන්සේට ජීවමානව වඳිනවා කියලා හිතාගෙන තමයි වඳින්නේ. එහෙම වන්දනා කළා. ඊට පස්සේ
මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ වදාලා එහෙනම් රජතුමනි මේ දකුණු ශාඛාවේ රත් හිරියල් වලින් සලකුණක් කරන්ට කිව්වා. ඉරක් අඳින්ට කිව්වා. එන දකුණු ශාඛාවේ රත් හිරියල් කියන ගල් වර්ගෙන් ඉරක් ඇඳා. පාත්‍රයකට සුවඳ මැටි දමන්ට කිව්වා. ඉතින් රජුරෝ පාත්‍රය හැදුවා රණින්. පාත්‍රය හදලා හිමාලයෙන් 이르දි බලෙන් සංඝයා විසින් ගේන ලද සාමණේරයන් වහන්සේලා ගෙන ආපු සුවඳ මැටි දමාලා පාත්‍රේ මෙහෙම තියෙනවා. හිරියල් වලින් ඉර ඇඳලා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපේ බෝධීන් වහන්සේ වැඩ සිටින බව වදාළ වචනේ සත්‍යානුභාවයෙන් මේ ශාඛා වහන්සේ වෙන් වී පාත්‍රයේ පිහිටාවා කියලා කිව්වා. ආශ්චර්යයි. කිසි ආයුධයක් නැහැ. දකුණු ශාඛා වහන්සේ ගැලවිලා පාත්‍රේ හරියගේට ඉඳුණා. එකපාරට ඒ පාත්‍රේ බලන් ඉඳිද්දි දැන් හිමින් අහසට පැන නගිනවා. වලාකුළු වලින් ආකහේ වැහුණා. පාත්‍රේ ටික බෝධින් වහන්සේ වලා අතරට ගොස් නොපෙනී ගියා. ඒ බෝධින් වහන්සේ නොපෙනී ගියාම රජුරෝ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ දිහා බැලුවා. ස්වාමීනි මොකද මේ වුනේ කියලා. මහරජුරුවනි සතියක් ඉවසන්ට කිව්වා. මේක අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානයයි කිව්වා. දැන් සතියක් රජතුමා රාජකාරිය අත්හැරලා බෝධින් වහන්සේ ළඟ ඉන්නව. දැන් වාගේ තිරුපත දුවන්නේ නැහැ. අසුරේ වඳින්න දුවන්නේ නැහැ මේ කාලේ වගේ. ඒ ධර්මාශෝක අධිරාජයා රාජකාරී අත්තරලා බෝධින් වහන්සේ ළඟ සිල් සමාදන් වෙලා හද්දොහක් බෝධින් වහන්සේ වැඳ ඉන්නවා. දැන් ඔන්න 7 වෙනි දවස ආවා. දැන් ආකහේ දිහා මෙහිම බලාගෙන ඉන්නවා වැඳගෙන. මේන් ටික ආකහේ වලා පටල යහට මෙහාට හිමින් පාවෙලා ගියා. පෑදුනා අහස පෑදුනාම මෙන්න රම් පාත්‍රී දිලිහි බෝධින් වහන්සේ වැඩ ඉන්නවා. හිමීට බෝධින් වහන්සේ පාත් වුණා. රාජ්‍යරුවන්නේ අතට මුල් ඇදලා ඒ සතියට රාජ්‍යරුව බෝධින් වහන්සේ වඩා හිඳවලා ඒ මොහොතේම ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ බෝධියට මාගේ මේ දඹදිව් රාජ්‍යයේ පූජා කරමි පූජා වේවා කියලා වන්දනා කළා. මහා පෘථිවිය ගිගුම් දුන්නා. ඒ රාජ්‍යයෙන් පුදනවා කියන්නේ මේකයි. දැන් ඔන්න රාජ්‍යයෙන් පුදනවා කිව්වනේ. එදාට ඒ පුදනවා කියපු දවසට දඹදිව් රාජ්‍යයේ යම් තාක් ආදායමක් ඇද්ද? ඒ සියලුම ආදායම අයිති බෝධින් වහන්සේටයි. ඊට පස්සේ ඒකෙන් තමයි බෝධින් වහන්සේගේ කටයුතු රජුරෝ කළේ. ඉතින් එහෙම කරලා රජුරෝ බොහෝම ගෞරව භක්තියෙන් බෝධින් වහන්සේ වැඩැමුවේ. දැන් අපේ චිත්‍රවල අඳිනවා චූටි පාත්‍රයක භික්ෂුණියක් බෝවත්තක් එක්ක තියෙනවා. ඇත්ත කතාව එහෙම නෙමෙයි. බෝධින් වහන්සේ ස්පර්ශ කළා නෑ. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ නොවේ. ස්පර්ශ කරන්නේ කවුද? දැන් අපේ අම්මලා ගිහින් කොඩියෙල්ලන බෝධියත් පාත් කළා. ඒව කරන්නේ ඒව කරන්නේ ශ්‍රද්ධාව නැති අය.
ඊට පස්සේ මේ සංගමිත්ත අරහත් මෙනින් වාසී ඊට පස්සේ තාම්‍ර ලිප්ති අර තොට්පොළට ගංගානම් ගඟේ නැව්වල සරසාගෙන පිරිවර සේනා සමග තමයි යාවි. හඬා වැළපුණා ධර්මාශෝක රජුරු බෝධින් වහන්සේ වඩිද්දි. ඒ වෙරළ ගාමට ඇවිල්ලත් පූජා කළා බුද්ධ බෝධින් වහන්සේට මුඩු දඹදිව තලියම. මොහොත දැන් ඔන්න මොහොතට පිටත් වුණා. මේන් පිටත් වෙන්න හම්බුන්නේ මෙන්න මොහොතේ නාග භවනේ ඉන්න නාගයෝ පොරකන්ට ගත්තා. අනේ අපටත් වඳින්න ඕනේ කියලා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේව. ඒකෙදී සංඝමිත්ත රහත් මෙනින් වහන්සේ 이르දි බලෙන් ගුරුළු වෙසක් මවාගෙන ගුරුළු වෙසක් කියන්නේ මේ උකුස් වැටෙක් වගේ චූටි එකෙක් නෙමෙයි. මහා විශාල ගුවන් යානාවක් වගේ. මහා 이르දි බලෙන් යුක්ත ගුරුළු රාජයෙක්. රවුම ගහලා නාගයන්ව බය කළා කිව්වා ඒයි නයිනි. භාග්‍යතුන් වහන්සේට හිරියර කරන්න එපා කිව්වා. නාගේ වැඳ වැටුණු නෑ අනේ අපට සතියකට දෙන්න කිව්වා. අනේ මෙහිම අවස්ථාවක් අපට නම් ලැබෙන්නේ නෑ. දැන් බලන්න බෝධින් වහන්සේලා අපේ ගමේ හැමදාම වැඩ ඉන්නවා. නයි සතියට ඉල්ලුවේ. සතියකට දෙන්න කිව්වා. අපට වන්දනා කරන්නට. එහෙනම් හොඳයි සතියකට වන්දනා කරපළා විතර වඩා බෑ ඕන් කිව්වා. ඊට පස්සේ සතියක් නාරජවරු නාමිනවියෝ කාඩුපුල් මල් වලින් සරසා සාගරයේ දිය මිහිරි මිරිදියට හරවමින් පැන් වඩා බෝධින් වහන්සේට උපස්ථාන කළා. නාලවේ සතියක් වැඳුන් ලැබූ බෝධින් වහන්සේ තමයි අනුරාධපුරේ වැඩ ඉන්නේ. ඒ බෝධින් වහන්සේගේ ශාඛා තමයි මේ. ඉතින් මේ බෝධින් වහන්සේ වැඩමවාට පස්සේ බොහෝම ආදරෙන් වඩා හිඳෝලා සලකලා දෙවනපෑතිස් රජතුමා බෝධියට උපස්ථාන කරන ශාක්‍ය වංශයට අයිති රජ පිරිවරක් හැදුවා. නිකම් නෙමෙයි කළේ. ශාක්‍ය වංශයට අයිති රාජකුමාරිකාවක් හිටිය උපසම්පදා වෙන්න අපේක්ෂාවෙන්. බෝධින් වහන්සේගේ පරපුරව දෙසා දෙවනපෑතිස් රජුරුවන්ගේ ඉල්ලීමට ඒ සාමණේරිය ගිහි වුණා. ගිහි වෙලා ශාක්‍ය වංශික රාජකුමාරියෙක් එක්ක විවාහ වුණා. වෙලා රජ පරපුරක් බිහි කළා බෝධි ආරක්ෂක. එහෙම දිවි පුදා බෝධින් වහන්සේ රැක්කේ. අපි ගිහින් හිරුගේ අපල දුරු වේවා සඳගුගේ අපල දුරු වේවා කියා මිසදිටු කොඩි එල්ලනවා. දැක්කද අපිට කොච්චර වැරදීමක් වෙලාද කියලා. ඉතින් පින්වත්නි ඒ බෝධින් වහන්සේගේ කතාවේ තියෙනවා ඒ බෝධි ආරක්ෂක පරපුරේ හිටපු එක සිටුවරයෙක් අනුරාධපුරේ බෝධින් වහන්සේට උපස්ථාන කළා ගෙදර යමින් ගමන. තමන්ගේ දෑහින් දැක්කා මහමෙවුනා උයනේ භික්ෂුවක් භික්ෂුණියක් එක්ක නොගැලපෙන හැසිරීමක යෙදෙනවා. දැකපු ගමන් අර බෝධි ආරක්ෂක උපාසක වැලි අහුරක් අතට ගත්තා. වැලි අහුරක් අත් දෙකට ගත්තා. වැලි අහුරු දෙකක්. ආර්යයන් වහන්සේලාගේ දෝෂයක් මේ දැසට බිම්මතු නොපෙනේවා කියලා ඇස් දෙකේ අතුල්ල ගත්තා. දැන් ඇස් සඳයි. ඇස් සඳ වෙලා දැන් ගෙදර එක්කන් ගියා. එක්තරා යක්ෂයෙක් මේක දැක්කා. දැකලා කිව්වා ඔබට ඇති වගක් මොකද්ද? උන් කරන පව් උන් අරගෙන යන්නේ. ඔබට මොකටද කියලා ඇහුවා. එතකොට මෙයා උපාසක ඇහුවා මම මේ කාරණේ කාටවත් කිව්වේ නෑනේ. උඹ කොහොමද දන්නේ? කියලා උපාසක තර්ජනය කළා යකාට. යකා බය වෙලා අනේ මට සමා වෙන්න මම මේ හිතලා කළා නෙමෙයි කිව්වා. ඉතින් මේ වගේ ලොකු සිද්ධි වෙලා
ඒකෙදී ඒ උපාසකට ප්‍රශංසා කරන්ට නාගරාජෙක් කඩපුල් මලක් අරන් ආවා. නාගලෝකී. උපාසකගේ අතට දුන්නා. උපාසක කල්පනා කළා අනේ මට මාගේ පුතණුවන් වහන්සේට බෝධින් වහන්සේට ආදරේ වැඩිකමට කිව්වේ පුතණුවන් වහන්සේ කියලා. මාගේ පුතණුවන් වහන්සේට පලන්දලා මට දකින්න ඇත්නම් කියලා කටින් කියුණා. කියවෙනකොටම 이르දි බලෙන් ඒ උපාසකගේ ඇස් පෙනීම ඇති වුණා. ඊට පස්සේ උපාසක ඒ කඩපුල් මල් අරගෙන ගිහින් බෝධින් වහන්සේට පැලැන්දුවා. ඒ කාලේ මිනිස්යන්ගේ ගුණවත්කම හරි ආශ්චර්යයි පින්වත්නි. මේ කාලේ මිනිස්සු රොඩු ගානයි. ඒ ආශ්චර්යය තමයි අවුරුදු 300ක් අර කඩපුල් මල පරවෙන්නේ නැතුව තිබුණා. ඊට පස්සේ අවුරුදු 300කට පස්සේ ඒ උපාසකගේ පරපුරේකි මත්පැන් බීලා 300කට පස්සේ මහා බෝධිය ළඟට ගිහින් අනේ අපේ අත්ත කෙනෙක් පූජා කරපු එකක් නේ මේක කියලා අර මල් මාලේ ඇල්ලුවා. අල්ලපු ගමන් පර වෙලා බිම වැටුණා. දැන් බලන්න මේ බෝධින් වහන්සේත් එක්ක තියෙන ආනුභාවය මොකද්ද මේ? බෝධිය චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තමයි මේ ඔක්කොම හාස්කම් එකතු වුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනුවට අද අපිට ජීවමාන වැඩ සිටින්නේ බෝධි වෘක්ෂයයි. ඒතර බෝධින් වහන්සේ වඳින්න පුදන්න ඕනේ ජීවමාන බුදු කෙනෙකුට ගරු සත්කාර කරනවා වගේ. මේවේ අර බාල වර්ගයේ අපල උපද්‍රව කොඩි එල්ලුවොත් නම් ආර්යෝපවාද වෙනවා. ආර්යෝපවාද වුණොත් ඊළඟ ආත්මේ දුගතියේ. ඒ වනම් කරගන්න එපා. අපිට මේව පවා කියා දෙන්න වෙලා තියෙන්නේ ඒ ගැන නොදැනුවත්කම බරපතල නිසා. නොදැනුවත්ව හරි ගිනි අඟුරු ගොඩකට අත දැම්මොත් නොපිච්චී තියේවිද? ඉතින් ඒ නිසා එතකොට මේ බෝධින් වහන්සේට මෙච්චර ආනුභාවය ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ නිසා. එතකොට පින්වත්නි අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේට සෙවන සැලසූ ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ බඳු බෝධියයි කියන සංඥාව අපට නැත්තම් බෝධි වන්දනාවක් නම් කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ බෝසෙවණේ කියන සංඥාව නැත්තම් එයාට බෝධි වන්දනාව කරගන්න බෑ. බෝධි වන්දනාව කරගන්න නම් චතුරාර්ය සත්‍ය ගැන සම්බන්ධي වෙන් කරන්න බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධයට තමයි බෝධිය කියන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ලැබුවේ මේ වෘක්ෂයේ සෙවණින්. ඒ නිසායි අපි ඇසතු වෘක්ෂයට බෝධිය කියන්නේ. එතකොට අපි ඇයි වන්දනා කළ යුත්තේ? මේවා තමයි අපට තියෙන එකම පිට. පින්වත්නි අපට තියෙනවා සිතයි කයයි කියලා දෙකක්. අපි ගෙයක් හදන්නේ කය උදෙසා සිතට නෙමෙයි. අපි කන්නේ බොන්නේ කයේ පැවැත්මට සිතට නෙමෙයි. අපි යාන වාහන අපට ඕනා කරන්නේ කයට මිසක්
සිතට නෙමෙයි. පින ඕනෑ කරන්නේ සිතටයි. මැරෙනකොට අපි දාලා යන්නේ කය මිසක් සිත නෙමෙයි. දැන් අපි ගෙවල් දොරවල් හදනවා කයට. කයේ පහසුව. ඇඳුම් පැළඳුම් පළඳිනවා කයේ පහසුව. යාන වාහන ගන්නවා කයේ පහසුව. බෙහෙත් හේත් කරනවා කයේ පහසුව. කලින් ආත්මවලත් අපි යෝග කළා. නමුත් කලින් ආත්මික අපි මැරිච්ච අවස්ථාවේ කය එහෙම දාලා සිත මව කුසකට ආවා. සිත මව කුසකට ආවා. එතකොට පින්වත්නි කය නෙමෙයි උපතක් කරා ගියේ. සිතයි. අපිට දැනට පේන්නේ කය ප්‍රධානයි වගේ. අපිට පේන්නේ මිනිස්සුන්ගේ ඇඟපත හයියන හොඳ නිරෝගී ඇඟක් කියනවා. හිත පේන්නේ. හැබැයි ප්‍රධාන දේ පේන්නේ අප්‍රධාන දේ පේනවා. එතකොට පින්වත්නි අපි සැලකුවේ සත්කාර සම්මාන කළේ ඔක්කොම කළේ කයට. අපි පෙර ආත්මේ මැරුණා. කය හේම විනාශ වෙලා ගියා. සිත නිකුත් වුණා. මේ ආත්මේ මනුස්ස ලෝකේ මව කුසේ පිළිසිඳ ගත්තා. උපන්නා කියන්නේ ඒ සිතට සම්බන්ධ වෙලා කර්මානුරූප ඇඟක් ලැබුණා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පින් රැස් කරන්න කියනවා. පින රැස් කරන්නට අර හිත පහදවා ගන්න ඕනේ. හිත පහදවාගෙන පහන් සිතින් කය වචනේ මෙහෙවන්න ඕනේ. සිත පහන් නුනේ නැත්තම් හැම දෙයක්ම ආටෝපෙන් ඉවර වෙයි. සිතේ මතකයට හිටින්නේ. සිතේ මතකයට පින එන්ට නම් ඒ පිනට මුල් වෙච්ච කරුණු හිතා සතුට උපදවා ගන්න ඕනේ. දැන් මේ මං කියාපු දේ පින්වත්නි බෝධි වන්දනාවට ඍජුවම බලපාන එකක්. දානයකට ඍජුවම බලපාන එකක්. පිනකට ඍජුවම බලපාන එකක්. ඒ සිතට සතුට ලබන්නට මෙනෙහි කරන රටාව Tamanට බැරි නම් පින හිතට එකතු වෙන්නේ. එතකොට අපිට ඕමනා මොකද්ද? හිතට පින රැස් කර ගැනීම. දැන් මේ කොම කරලා තියෙන්නේ විහෙස මහන්සි වෙලා විය පැහැදම් කරලා අවුව වැස්ස නොබලා මේ සෑම දෙයකින්ම බුදුරජාණන් වහන්සේ පුදන්නේ ඇයි? සිත පහදවා ගන්නට. සිත පහදවා ගත යුත්තේ ඇයි? සිත පහන් කෙනා මරුණොත් සුගතියේ. එතනටයි මේ ඔක්කොම උපකාර ගන්න ඕනේ. ඒක කරගන්න බැරි නම් අපිට පින කියන එක හිතේ පිහිටන්නේ නැතු යනවා. පින කියන එක හිතේ පිහිටියේ නැති වුණොත් අපේ ඥාති වර්ගයා ඉන්නවා හරියට പ്രേත යෝනියේ ඉපදිලා. එයාලට අපිව පේනවා.
අපි දිහා බලාගෙන ඉන්නවා. අපි මරණාසන්න වෙනකොට ඒගොල්ලෝ අපිට තියෙන බැඳීම නිසා අපිට ආදරය කරපු අපේ මියගිය මව් දෙමව්පිය ආදරවන්තයන්ගේ වෙස්ෙන් පෙනී හිටිනවා. මෙහෙට එන්න කියලා අඬ ගහනවා. එතකොට පින නැත්තම් එතන අර බන්ධනීට තමන් අහු වෙනවා. අහු වෙලා කෙලීම ගිහින් ප්‍රියතියෝනි උපදිනවා. ආයි මනුස්ස ලෝකෙදීම බොරු. ඉතින් මේ නිසා ගොඩාක් අයට මනුස්ස ලෝකෙන් චුත වුණාම ගොඩක් මනුස්ස ලෝකෙ මේ කාලේ අය ගොඩාක් යන්නේ සතර අපායේ. මේ සතර අපායෙන් යෑම වළක්ව ගන්නටයි අපි මේ හැම එකක්ම කරන්නේ. ඒක මතක නැත්තම් මේවා නිකම්ම නිකන් කටයුතු වෙයි. ඒ නිසා පින්වත්නි හොඳට සිහි කරගන්නට මේ පින ඔක්කොම අපිට මරණාසන්නදී උදව් විය යුතුයි. ඒක මතක් වෙන්නේ නැත්තම් එයා නිකන් විනෝදයට ඇවිල්ලා. පින්වත්නි ධර්මයේ ඉගෙන ගත්තාමයි තේරෙන්නේ අපි කොයිතරම් අසරණද කියලා. ධර්මයේ ඉගෙන ගන්නකම් අපිට තේරෙන්නේ අපි අසරණ බව. අපි කර්මයේ දායාද කරගෙන කර්මානුරූප ගමනක් මේ යන්නේ. දුක්ඛිත සසරක. අපිට දුක්ඛිත සසරක් කියලා හොයන්න බැරි මේ මනුස්ස ලෝකයේ තියෙන මේ తాවකාලික සැපේට මුලා වෙච්ච නිසා. මේ දුක්ඛිත සසරේ අපි පරිසම් කර ගන්න ඕනේ හිතමයි. හිත පරිසම් කර ගැනීමට අපිට තියෙන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිතා ඉන්න එක. බුද්ධානුස්සති කියන්නේ ඒකයි පින්වත්නි. දැන් බෝධින් වහන්සේ ළඟ අපි බුදුරජාණන් වහන්සේ ගැන තමයි හිතන්නේ. අනේ බුදුරජාණන් වහන්සේ මේ බෝසෙවණේ වැඩ ඉඳලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. දුක අවබෝධ කළා. දුකට හේතු අවබෝධ කළා. දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කළා. අනේ සම්බුද්ධත්වයට ලැබපු දවසේ සෙවණ සැලසූ බෝධින් වහන්සේට අනේ මගේ নমස්කාර වේවා කියලා අන්නේ විදිහට මෙනෙහි කර මේ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ සම්බෝධිය පිණිස වේවා කියන ඒ විදිහට මෙනෙහි කර කරගන්න පුළුවන් වුණොත් අපිට අන්න ටික හිතට බරපතල මතකෙට එනවා. ආන්ගේ මතකේ තමයි පින්වත්නි අපිට උදව් වෙන්නේ. ඒ නිසා හිතන්ට බෝධින් වහන්සේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒතර මේ බෝධින් වහන්සේට ඔබ විශේෂයෙන් කාන්තා පක්ෂේ මේ බෝධින් වහන්සේ ස්පර්ශ කරන්න යන්න එපා. එතකොට කොයිවත් බෝධින් වහන්සේලා ස්පර්ශ කරන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ ඇටියට ගරු සරු දක්වන්න. අපි උනත් එහෙමයි කරන්න ඕනේ. පැවිදි අපි පවා. එතකොට බෝධින් වහන්සේ වැඳුම් පිදුම් කරනවා අද දෙවියන් බමුණු පවා අදට